නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ රසනායෝරිනි නම්වර තුනකිනි අபிසංකාරය රැස්වන්නේ ලෞකික සැප ඇත තව එකක දුක ඇත ඔහුමය මෙය සකසාගන්නේ සමුගන්නාදා මං පෙත්තුනකින් එකකිනි මිය පරලොව යන්නේ කම්සුව සහ දුක අනික දැහැන්සුව භවගමනයයින් සිදුවන්නේ නිවන් මගට උපරිශ්‍ය වෙන ගැඹුරට බැසගත් කරුණු සහිත ධර්ම දේශනාවක් සඳහා අපට ආරාධනා කළා වූ අනුග්‍රහක භාවතුන් සමග ධර්ම ශ්‍රවණය කරන්නා වූ සදහැවර පින්වත්නි සිංහල අලුත් අවුරුදු වලින් පසු ගත කළ නිවාඩුවෙන් පසු ධර්ම දේශනාව සඳහා වෙනත් මාතෘකා පාඨ වගේක් තොරන් තිනවා විවේකව සිටි කාලයේදී සත්වයා පිළිබඳව තථාගත බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනාවල දේශනා කළ කරුණු විදාගම නාහිමියන් ලෝ වැඩ සංග්‍රහව ලිව්වා වගේ ත්‍රිපිටකය කියවලා තේරෙන දේ සරලව අපි ගලපලා පළවෙනි ධර්ම දේශනාව මීට පෙර මතක් කළා. ඒක දෙවෙනි කොටස තමයි අද මම මේ ඔබට ඉදිරිපත් කළ කවි පද හතරේ පවතින්නේ. ඒක මෙහි කෙලවර දකින්න තව ටිකක් එහාට යන්න වෙනවා. මොකද මේ එක ගාථාවකට එක ධර්ම දේශනාවේ වගේ මේ එක කවියක් තුල තියෙන කාරණා ටික විස්තර කරලා දෙමින් තමයි ඉදිරියට යන්න කල්පනා කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ වදාළ හෝ පසු කාලීන ප්‍රගන්ධ කර දේවල් තමයි ගාථා නැත්තම් ගීත කියලා කියන්නේ. ඒ පාඩයක් උපුටා දක්වමින් තමයි අපි ධර්ම දේශනාවන් කරමින් හිටියේ. ඒ සමහර පාඩ දෙවතාව තුන් වතාව පස් වතාවටත් වඩා අදැම්මට කියවලා තියෙනවා. තවදුරටත් ඉල්ලපුවම ඒව නැවතත් ඉදිරිපත් කරන කාරණෙත් තියෙනවා. එහෙනම් යම් කිසි අරමුණක් ඉල්ලුවොත් එහෙම ඒක කරුණු පැහැදිලි කිරීමට අපට යුතුයකමක් තිබෙනවා. ඉල්ලීමක් කරලා තිබෙන්නේ තේරෙනවා මදි නිසා තේරුම් කරන්න ඕනේ. ඒ වගේ මේ සමස්ත ත්‍රිපිටක සූත්‍ර දේශනාවල තියෙන කාරණාවල උපමා රූපක ඇතුළත් බැලුවම මිනිසාගේ ජීවිතය තුළ සිදුවෙන දෙයක් මේ විස්තර කරන්නේ. ඔබ ස්ත්‍රී හෝ පුරුෂ ගිහිව පැවිදි වුණු කෙනෙක් නම් මේ ඔබේ ජීවිතයයි. බුදුන් වහන්සේ හමු නොවූ ඔබේ ජීවිතය මේ කවියෙන් විස්තර කරනවා. එතකොට එහෙනම් ඒයින් මිදෙන්න බුදුන් වහන්සේ හමු වෙන්න ඕන නැත්නම් සද්ධර්ම ශ්‍රවණය සමග සත්වල සංසේවයට යන්න ඕන කියන එක ඔබට තේරෙවි. බලමු අපි මොකද මේ කියලා තියෙන්නේ. රැස්වන අයුරින් නම්වර තුනකින් අபிසංකාරය රැස්වන්නේ. නම් තුනකින් නම් තුනක් යටතේ රැස්වන ආකාරය අනුව එක මිනිසෙක් තුළ නෙමෙයි සමස්ත මිනිස් සමාජය තුළ අபிසංකාරය රැස් වෙනවා. අවි කියන පදයේ ත්‍රිපිටකය තුළ සඳහන් වෙන්නේ වරහන් ඇතුලේ අනාගත ඵල උපදවන හේතු කියන එක සංකාර කියන එක. එතකොට එහෙමනම් මේ ස්වකීය ජීවිතය ගත කරගෙන යද්දී මිනිසෙකුට යන්නේ පිරිමියෙකුට කියන එක නෙමෙයි මිනිස් වර්ගයට අයිති කෙනෙකුට තමන් කරන කියන කාරණා කටයුතු වලදී ඒ කටයුත්තම අනාගත ඵලයක් උපදවන්න හේතුවක් වශයෙන් සැකසෙන බව චිත්තාභ්‍යන්තරේ නිදන්ගත වෙන බව එය විසින් තමන්ගේ අනාගතය සකසා දෙන බව පෘථග්ජන මිනිසා තේරුම් ගන්න නැහැ, දන්නේ නැහැ ධර්ම ශ්‍රවණය කරනතුරු. ඒ රැස්වන අයුරින් කියන එකේ තේරුම ඒකයි බලන්න. නම්බර 3ක් තියෙනවා. ත්‍රිපිටකය තුල ඒකට නම් 3ක් තිබෙනවා. බාලකයේ සිට හොඳ එක දක්වා. බාලමයකට අපුණ්‍යාභිසංකාරය කියනවා. ඊළඟ එකට පුණ්‍යාභිසංකාරය කියනවා. ඊළඟට ආනිජ්ජාභිසංකාරය කියනවා. අර රැස්වන අයුර කියන්නේ ඒක තමයි. කොහොමද රැස්වන අයුරු? හේතුඵල.
එතකොට අනාගත ඵල ඇති කරන්නට හේතු රැස්වෙන එකේ නරක පැත්තට කියන නම තමයි පව් සිද්ධ වෙනවා, පව් රැස් වෙනවා, නැත්නම් අපුණ්‍යාවි සංකාරය එකතු කරනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් නැත්නම් පස්පවින් දස අකුසලෙන් ආනන්තර අකුසල කර්මයෙන් දිව ගෙවන්න ගියොත් ඔහුට හොරෙන් ඔහු සතරට බැඳ තැබීම සඳහා, ඔහු සතරේ ගෙන යාම සඳහා ඔහුට අයිති. වෙනත් කාටවත් ඒකේ බලපෑම් නැත්තේ නැහැ. නමුත් ඔහුට අයිති, ඔහුට ගැලවෙන්න බැරි. මොකද එමදු කෙනෙක් පවුලක ඉපදුනොත් ඔහුගේ බලපෑම පියා හොයම කෙනෙක් නම් දරුවන්ට, දරුවා හැම කෙනෙක් නම් මව්පියන්ට මේ බලපෑම් නැති වෙන්න බෑ. අපුණ්‍යාවි සංකාරයේ පමණක් නෙවෙයි පුණ්‍යාවි සංකාරයේ. නමුත් ඒක බලපෑම් වෙනයි වග කියන්න ඕනේ තමයි මৌলিক වශයෙන්. අන්න එතකොට ආගමික ලේබලයක් තිබුණට ආගමික බවක් ඇඳුමෙන් හෝ පූජනීය ස්ථානවලට යාමෙන් හෝ සතිය දිනවලින් පෙන්වන්න උත්සාහ කළාට ඔහු හොරේ, බොරුව, වංචාව, කපටිකම, බොරුව, ප්‍රෝඩාව, මද්ද්‍රව්‍ය පානය, විකිණීම, බෙදා හැරීම ආදී කොට ඇති ಜಾති භ්‍රෂ්ට එහෙමයි කියන්න තියෙන්නේ. ක්‍රියාකලාපයක නම් යෙදෙන්නේ අර ලේබලින් වැඩක් නැහැ. ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ මේවා එකතු වෙනවා. ඕන කෙනෙකුට හරි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි බෙදෙන්න අපුණ්‍යාවි සංකාරය රැස් වෙනවා. එක නම්මරක්. දෙවෙනි නම්මර ඊට වඩා යම් බුද්ධි මට්ටමක් තියෙන නිසා හෝ සසර පුරුද්දක් තිබෙන නිසා හෝ මව්පියන් කියන දේ අහන නිසා හෝ ගුරුවරුන්ගේ මඟ පෙන්වන නිසා හෝ වෛද්‍ය උපදෙස් පිළිපද නිසා හෝ නීතියට බය නිසා හෝ ඔක්කොම එකක්. ඔක්කොම වෙන්න පුළුවන්. තමාට අනාගත දුක් විපාක හිමි වෙන බැවින් දුක් විපාක හිමි වෙන ක්‍රියාකාරකම් නොකළ යුතුයි කියන තේමාවක් සමාජයේ උගන්වන බැවින් ඔහු පෘථග්ජනෙක් වශයෙන් පස්පැවෙන් දස අකුසලෙන් 100%ක් වෙන්න වූ ආව නෙමෙයි. නමුත් වෙන් වුණා වූ යම් මට්ටමකට ඊට අදාළ නොවන ක්‍රියා, පස්පව් දස අකුසල ආනන්තරය අකුසල කර්මයන්ට නොවන ක්‍රියා තමන්ගෙන් පටන් අරගෙන තමාගේ බිරිඳ, තමාගේ දරුවන්, තමාගේ ඥාතීන්, තමාගේ සහෝදර සහෝදරයන්, තමාගේ ගම, තමාගේ රට, තමාගේ ආගම පොදු කටයුතු සඳහා උපයන සපයන ධනය, කාලයේ ධනය සමේ වශයෙන් කැප කරනු ලබනවා. ඒක තුළ ඔහුට තිසියම් බලාපොරොත්තුකුත් තියෙනවා, සතුටකුත් තියෙනවා, විපාක ලැබී කියන අදහසකුත් තියෙන්න පුළුවන්. පෘථග්ජන අයට දුන්නාම ලැබෙනවා. දුන්නාම ලැබෙනවා කියන වචනේ හරි හොඳයි. ලබන්න දෙනවා කියන වචනේ තමයි හොඳ නැත්තේ. දුන්නාම ලැබෙනවා කියන එකේ පරාර්ථකාමීත්වය තියෙනවා. ලබන්න දෙනවා කියන එකේ අන් අයට එන ගහලා ගියත් කන්නේ උණ්ඩ හම්බුණත් එක නැතත් එකයි. මට පස්සේ හම්බ වෙනවා නම්. එහෙමයි මේවැය මේ උඩයට මාරු වෙන්නේ. ආත්මාර්ථකාමී මිනිසා යම්කිසි නීතියක් සකස් කරලා දීපුවාම මේක නීතිගරුක වෙනවා වගේම ඒ තමන්ගේ පැත්තටත් උදා ගන්නවා. වර්තමානයේ ගැටලුවක් තියෙනවා. ඉන්ධන ගැටලුව. සීමිත ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒක නීතියට තමයි විකිනෙන්නේත්. නමුත් කෙනෙකුට පුළුවනි තියෙන දරිද්‍රතාවය මත ළඟහල පහල නම් ඉන්නේ ඉන්ධන තියෙන වෙලාවට අරන් ගිහින් කවඩා කරගෙන වැඩි ගානට විකුණන්න. ඔහු ජීවනෝපායක් සකසා ගත්තා එකෙන්. මේ බඳු පරිසරයන් හැදෙන රටක ඕව නවත්තන්න බෑ. කොහෙන් හරි සල්ලි හොයන්න ඕන කියලා කල්පනා කරනවා. අවුරුද්දට නැත්නම් තැබෑරුම් වහන දවස් බලලා ඊට ඉස්සෙල්ලා ගෙනින් තියාගන්නවා ගොඩක්. ඊට පස්සේ එක ගුණයට දෙගුණයකින් ඒගොල්ලෝ ආදායමක් හොයනවා. ඒ ආත්මාර්ථකාමීත්වය. ඒකටයි ආත්මාර්ථකාමීත්වය කියලා කියන්නේ. කලදුටු කල වල ඉහ ගැනීමේ නරක පැත්ත. හොඳ පැත්තටත් ඔක තියෙනවා. අන්න අපුණ්‍යාභි සංකාර රැස් කරන අයගේ චර්යා රටා. අනේ බඳු දේවල් කරන්නේ නැති අය පුණ්‍යාභි සංකාර රැස් කරනවා. නමුත් පෘථග්ජන භාවය තුළ. දෙවෙනි නම්වර. තුන්වෙනි නම්වරක් තියෙනවා. නමුත් සමාජයට සාමාන්‍යයට තේරෙන්නේ නැහැ. මොකද ඒ බඳු සමාජයක් වර්තමානයේ දකින්න නැහැ. ඇතැම් විට
සෙනසුන් වල එබඳු දැක්මක් ඇති අය ඉන්නවා කියලා කියවෙන කතාවක් දෙකක් තියෙනවා ඉඳලා හිටලා. එහෙම නැත්නම් ත්‍රිපිටකය තුල නැත්නම් ඉගැන්වීම් තුල සාහන වෙනවා තථාගතයන් වහන්සේ පළමුව මැදුම් පිළිවෙත යන්න පෙර අනුගමනය කළේ කැලේ හිටපු අයගේ පිළිවෙත කියලා. ධර්මයකින් තොරව කෙලෙස් යටපත් කරන්න තමන් භාවිතා කරන්නා විවිධ උපක්‍රම වලට කියනවා අත්තකලමතාන යෝගය කියලා. එහිදී වුන් කරන්නේ මේ ඔබ වගේ ස්වභාවිකව පරිසරයට මුහුණ දෙන එක හෝ අරමුණු ආස්වාදයේ විඳින එක නෙවෙයි. ඒවා එන්න නොදී මග ඇර සිටින එක කුමන හෝ උපක්‍රමයක් මගින්. මේවා එන්න නොදෙනකොට එතෙන්ට එන තවත් දෙයක් තියෙනවා. ඒකට කියනවා සංසුන් සමාධිය, ලෞකික සමාධිය, ලෞකික ධාන, කෙලෙස් යටපත් වල තමන් ලැබෙනා වූ ආයතන. එයත් ආයතනයක් කියන එකේ තේරුම පුණ්‍ය චේතනාව, පාප චේතනාව වගේම චේතනාවක්. ඥාන චේතනා. ආකාර දෙකයි. අන්න අර ඒ බඳු අයට රැස් වෙන්නා වූ මේ අபிසංකාරයට අනිජ්ජාபிසංකාරය කියලා කියනවා. මේ මිනිසාගේ ඉරණම බුදුවරයෙක් කම නොවන පාපය හෝ පින හෝ සත්‍ය ගාවේෂණේ ළමින් වනාන්තර යන හෝ අයගේ ඉරණම මෙලියන්නේ ත්‍රිපිටකය තුළ. ඊට එහා යමක් තනියෙන් හොයන්න බෑ. ඊට එහා යමක් හොයන කෙනා තමයි ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උප්පජ්ජන්ති උප්පජ්ජමානෝ. අනේ ලෝකේ උපදිනවා එක්කෙනෙක් බොහෝ ජනයාට හිතසුව පිණිස, දෙව් පිටිසුන්ට අර්ථ හිතසුව යහපත පිණිස. ඒ ඔතනින් එහාට යන ලෝකය, ඔතනින් එහාට යන මග හෙලිපෙහෙලි කරගන්න කෙනා. කතමේක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඔබට ඔළුවෙන් හිටගෙනවත් කොතරම් මහන්සිලාවත් වටහාගත නොහැකි දේවල් දිනු කළා වූ ප්‍රඥාවක් තුළ, දිනු කළා වූ පාරමී ගුණයක් තුළ, ස්වයං භූ ඥානය තුළ හොයාගන්නවා. ඒක තමයි ලෝකයකට තමන් යන මගට එහා යන්ට අවශ්‍ය විමුක්ති මඟ පාදා ගැනීමට අවශ්‍ය සත්පුරුෂ සංසේවයේ ආරම්භක පුරුක. පුරුකක් වුණාම තව එහාට පුරුක් හැදෙන නිසා සරියුත් මොගලන් පරම්පරාවන යාත පුරුක් ඇති වුණා ඒකේ. ඊළඟ කාරණයට ගියාම මේ තුනේ විපාකය ගැන සඳහන් කරනවා. අපි රැස් කිරීම විතරනේ කතා කළේ. ලෞකික සැප ඇත, තවකික දුක ඇත. ඔහුමය මේ සකසා ගන්නේ. අම්මා හදලා දෙනව නෙමෙයි, තාත්තා හදලා දෙනව නෙමෙයි. අර මට මතකයි 4-15කට ඉස්සර වෙලා ළමයින්ට පුංචි කෙලිවඩුවක් බෙදා දුන්නා. මොකද්ද වෙලා සමාගමකින් මොනවද ගත්තාම මට මතක නෑ නමවත් ඒකේ. ඒක විසි කරපුවාම තමන් ගාවට ආපහු එනවා. මම දැකලත් තියෙනවා සමහර ළමයි තනියෙන් බෝල ගහන්න ඕන වුණාම බිත්තියට බෝලේ විසි කරපුවාම බෝලේ තමන් ගාවට ආපහු එනවා. අනේ තමන් ගාවට ආපහු වෙන න්‍යායක් තමයි මේ අபிසංකාරවල තියෙන්නේ. ඒකේ ලෞකික සැප කියන වචනය පොඩි පොතේ නැත්තම් 2 3 4 5 වල ඉඳලා ඉගෙන ගන්න ඇති. නමුත් ලෞකික මේ ලෝකේ ලෝකෝත්තර නිවනේ මෙහා මෙතන ලෝකෙන් එහා පැත්තේ කියලා හිතන්නේ නැතුව ලෝකික ලෞකික හැදෙන හැටි හොයලා නැත්තම් අහගෙන තේරුම් ගන්න. ඒක කියන්නේ අයත්. ලෞකික ලෝකයට අයත්. ලෝකය කියන්නේ WRLD world නෙමෙයි මෙතන. ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තගමංච දේසිස්සාමේ. අනේ ලෝකයත් හට ගැනීමත් නිරෝධයත් මාර්ගයක් දේශනා කරමි. ලෝකපදේ ගොඩාක් තැන්වල තිබෙනවා. එතකොට ලෝක ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ අරමුණු රස විඳින්නට ආපදුන පහළ වෙන්නා වූ අරමුණ විශ්ලේෂණය කරන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහ
ලෝක. ඒක මම කොට ගත්තාම ඒකේ තියෙන සැප තමයි ලෞකික සැප. ලෞකික සැප මිනිසාට කම්සුව කියලා කියනවා. ලෞකික සැප ධානලාභයාට ධානසුඛ කියලා කියනවා. කම්සවලදී පංචස්කන්ධයේ පින ආත්ම කොට අරන් පංච උපාදානස්කන්ධයේ ලෞකික සුඛයේ ධානයේදී ධානයේ පංච උපාදානස්කන්ධේ වටෙන් පහළ කරගෙන ඒ පවතින අර ලෞකික කාම සුගතිය සහ රූපී අරූපී භව සඳහා අදාළ අபிසංකාරවල ඊට පහළ එක අපුණ්‍ය අபிසංකාර. ඒකේ තමයි සැප වෙනුවට දුක තියෙන්නේ, ලෞකික දුක. අන්න ඒවා ලෝකෙ තිබිලා එනවා නොයි. ලෝකේ ඊට අදාළ හේතු සකස් වෙනවා බාහිර ලෝකේ. ඔබේ අபிසංකාරය විසින් ඔබට මේ කාරණා තුන ගෙනත් දෙනවා. එබැවින් ඔබ මේ නම්බර තුනකින් රැස් කරන අபிසංකාරයේ කෝක තුලද ඔබේ ආගමික ජීවිතය කියලා හිතාගෙන ගෙනියන්නේ කියලා කල්පනා කරලා බලන්න. මොකද හැම දෙනාම වැඩි ලැබියාවක් උද්‍යෝගයක් දක්වනු ලබනවා තමන් ආගමිකයි කියලා පෙන්වන්න. දැඩි ආගමිකයි කියලා පෙන්වන්න. එහෙම. ඒ නිසා දින තෝරා ගැනීම, පූජනීය ස්ථාන තෝරා ගැනීම, ඇඳුම් තෝරා ගැනීම, තව පුද පූජා තෝරා ගැනීම මේ කාරණාවල මේවා අගවන්ට උත්සාහ කරනවා. නමුත් තථාගතයන් වහන්සේ වදාරා තිබෙන කාර්යය මේ බාහිර කාරුණක් නෙවෙයිනේ. ඇඳුම කෝක වුණත් ඇඳුමේ නෙවෙයි මේකේ තිබෙන්නේ. චේතනාවේ. එතකොට ඒ අදාළ චේතනාවේ පවතින ස්වභාවය අනුව තමයි Taman මේ රැස් කිරීම තුළ භව ගමනක් භව බන්ධනයක් හදාගන්නේ. අනේ රැස් කිරීම තුළ භව ගමනක් භව බන්ධනයක් සැදෙන බව නොදන්නාකමක් තමයි සමාජයට තියෙන්නේ. ඒකයි තේරුම් ගන්නට අවශ්‍ය කාරණාව. තව ටිකක් හොයලා බලනවා නම් මේවා සිංහල අර්ථයෙන් තේරුම් කරලා දෙනකොට මෙතනමයි මේ සමාජය භ්‍රමණය වෙමින් පවතින්නේ. දැන් ඔය නිවෙස්වල ගම්වල තිබුණා පොල් අරගෙන වේලලා වංගෙඩියකට දාලා ගවයින් යොදලා කරකවමින් තෙල් හිඳන යන්ත්‍රයක් සෙක්කුව. සෙක්කුවේ කැරකෙන ගවයින්ට දවසක් ගියත් පයින් එහෙම එච්චර දුර ගියොත් මෙහි ඉඳලා කළුතරට විතර යන දුර පාරට දාලා ඔවුන්ට යන්න කිව්වොත් නමුත් එතනමයි භ්‍රමණය කරකිනවා. ඒ වගේ බුදුවරුන් පහළ වුණු සමාජයේ සත්වයින්ට කරකෙන්න වෙලා තියෙනවා. සංසාර චක්‍රය තුල මේක හොඳයි මේක නරකයි කියමින්. නරක එක නම් නරකයිම තමයි. හොඳ එක හොඳ මේක නෙවෙයි නමුත්. සාමාන්‍යයෙන් ඔය යම් ගමනක් යන්නට සුව පහසු අසුනක් වාහනයක් නැතුවම වෙනත් වාහනයකින් යන්නේ. තමන්ගේ එකක් යන්න විදියක් නැතුවම මහමග වාහනයකින් යනවා. එහෙනම් සුව පහසු අඩු බයිසිකලයකින් යනවා. ඔය ගමන කොහොම හරි යනවානේ. නමුත් සුව පහසු අඩුයි වගේ අනගේ විකල්ප මිනිසා තෝරා ගන්නු ලබනවා. සෝකේ ජීවන රටාව තුළ මෙන්න මේ ක්‍රියාමාර්ගයයි ඔය ආගමික බව කියන එකේ ඇතුල් පැත්ත හොයලා බලපුවම තේරුම් ගන්න හමු වෙන්නේ. බාහිර වශයෙන් ආගමකුත් තියෙනවා, ආගමිකවකුත් තියෙනවා, දිනක් තියෙනවා, ගමනුත් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් පෘථග්ජන පුද්ගලයෙක් නම් මේ පුද්ගලයා මේ කරන ක්‍රියාකාරකම් තුළ මෙතනින් නිමවිය නොහැකි මේවට අනාගත ඵල හිමි කරගන්න සිදුවෙන
කරුණුත් එකතු කරනවා. ඔහුට තේරෙනවා ජීවිතයේ අවසානය තුල මේ කිසිවක් ගෙලියන්න බෑ කියලා. හැබැයි සමාජය උගන්වනවා මේ කිසිවක් ගෙලියන්න බෑ පින්පව් ගෙනියනවා කියලා. ගෙනියනවා කොහොම වෙතත් තමන් හදාගෙන තිබෙනවා විපාක තමන් එතෙන්ද. ඒ නිසා භව නිරෝධගාමියෙක් වෙන්න භවෙන් නිදහස් වෙන්න හැකියාවක් ඔහුට නෑ. අදාළ පැත්තට තල්ලු වෙලා යන එක තමයි තියෙන්නේ. මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට මේ යමින් ඇසෙන් කනට කනින් නාසයට නාසෙන් දුවට මියාමින් අරමුණු රසය විඳිමින් මාරු කරමින් කිලෝමීටර් 100ක් දුර ඇති පුද්ගලයා පියවර මාරු කරමින් පියවරෙන් පියවරට ගමන නිමා කරනවා වගේ අපි ලබාගත් ජීවිතේ ක්‍රමෙන් ගෙවා දමනවා. ගෙවා දැමීම තුල පෘථග්ජන භාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මිදෙන්න බැරි දාලා යන්න අකමැති මොකක්දෝ බන්ධනයක් ඇති වෙනවා. දැන් බාහිර වශයෙන් තමයි ගෙවල් දොරවල් වලින් කයෙන් බිරිඳගෙන් දරුවන්ගෙන් වෘත්තියෙන් සමුගන්නේ. ඒකට ඉතින් අපි කියනවා අහවලා මැරිලලු කියලා. ඊට පස්සේ අපි එයා කොතරම් ලොක්කෝ කෙනෙක් වුණත් කොතරම් අයිතිකාරයෙක් වුණත් ඒ අදාළ තැන්වල මන්දිරවල දවස් දෙකකට වඩා ඉන්න දෙන්නේ නැහැ. යන්න ඕන. සමුගන්නාදා. සමු ගැනීම නිවසේ මහමග රෝහලක අම්බලමක වැඩිහිටි නිවාසයක හදිසි අනුතර ස්ථානයක නියමයක් නැහැ. කය පවත්තන්නට අවශ්‍ය ශක්තියින්ගේ කිසියම් අඩාල වීමක් සිදු වේද? එතනින් එහාට කය පවත්තන මේ ශක්තියට ඉන්න අවසර නැහැ. මන්දේ නුඹ යන්නේ මං මෙතන දාලා. ධම්මකට මාලේ ඒ සඳහා තියෙන කවිය එහෙම තමයි තියෙන්නේ. කන්දේ ගෙදර දොර 9ක් සදාලා කන්දේ ගෙදර කියලා ගමක් ගන්න නැතුව රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්ගෙන් සාස් කරගත්තා වූ ගෙදර ගන්න. ඊට පස්සේ බහිස්රාවී ද්‍රව්‍ය පාවිච්චි සඳහා තිබෙනා වූ ద్వාර 9 ගන්න දොරවල් 9ක් කියලා. ඒ වුණාට බාහිරින් ගත්තා කියලා නැතුව මගේ මමයේ මගේ ආත්මය කියලා හැමදාම ඉන්න හිතාගෙන නින්දේ ඉන්න. ඒ නින්ද කියන්නේ නිදාගෙන ඉන්න කියන එක නෙමෙයි. නින්දගම් කියලා කියන්නේ. අයිතිය, පරම අයිතිය. තදෑන යතුරු දාලා. බැන්දේ 900ක් වැල්ගෙන උතාලා. වටානුවක් රෝග 99ක් ව්‍යාධි කියනවා වගේ නහරවැල් සංඛ්‍යාව 900ක් කියලා පෙන්නනවා. පොදුයි හැමෝටම. හැබැයි එහෙම හැදුවට මන්දේ නුඹ යන්නේ මං මෙතන දාලා. ඒ මං කය නුඹ අபிසංකාරය. මෙයා මෙහෙ දාලා යා එක් කරගත්ත දේ සමුගන්නාදා. අපි කියනවා මිය පරලෝ යනවා. අපි කියනවා අපවත් වී වදාරනවා. ඉන් එහාට වචනේ දන්නේ නැහැ මම මේ අය සඳහා. ගියදියක් පෙනෙන්නේ නැහැ. කායට එතනින් එහාට අලුත් වැඩියා කරන පැවැත්මක් නැති බව සහ දි รา යන බව. සුගන්ධය වෙනකොට දුර්ගන්ධය හැමන බව, සක්‍රිය වෙනකොට අක්‍රිය වෙන බව. අපි කියනවා මරුණා කියලා. එතනින් එහාට අපිට පෙනෙන්නේ නැහැ. මං පෙත් තුනකින් එකක නිමිය පරලෝ යන්නේ. මං පෙත් තුනක් තියනවලු.
මේ මංපෙත් සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතා තියෙනවා. දුටුගැමුණු රජතුමාට නම් අහස පෙවුනායි කියලා තියෙනවා දිව්‍ය රත. එක්කයන් ඇවිදින් ඉන්නවා. ඒ පැත්තේ හිටව තවත් කෙනෙකුට පෙනුනායි කියලා තියෙනවා ගිනිදැල්. අනිත් බලන් ඉන්න අයට පේන්නේ මේ යම්කිසි පූජනීය තැනක් අයිතු වැඩ කරමින් හිටපු කෙනෙකුට මෙසේ ආබාධිත සත්වයේ ඉන්නවට ඒක අදාළ පැත්තේ ජනේලේ පැත්තෙන් ගිනිදැල් එනවා. ඔය ජනේලේ වහන්න කියලා කෑ ගැහුවයි කියලා ප්‍රවාදයක් තියෙනවා. මට හම් වෙන කෙනෙකුත් මෑතදී ඒ බඳු දුස්චරිතයන් කරමින් හිටපු කෙනෙක් ලේඩැඩට වැටිච්ච වෙලාවේ බිරිඳටවත් ළඟට එන්න එපා කියලා කෑ ගැහුවයි කියලා තියෙනවා වටේ ගින්දර පිච්චෙයි කියලා. මමත් එහෙම දැකලා තියෙනවා සමහර අය. අපට පේන්නේ නැති අය එනවා යනවා ඔවුන් සමග සටන් ඔවුන් කපලා කොටලා එලවන්න හදනවා. 70 80 පරිණකොට ඩිමෙන්සියා හැදුනහමත් එහෙම තමයි. ඒ ලෝකේ පේන જાති අපට පේන්නේ නැහැ. නමුත් එයාට ඇත්ත වශයෙන් පේනවා. කොහොමද එහෙම වෙන්නේ? අන්න එකයි හදා ගන්නවා කියලා කියන්නේ. බාහිර ක්‍රියාකාරකම් වල පරාවර්තනයේ ප්‍රක්ෂේපණයමයි හිත කියලා කියන්නේ. Taman පහලට වැටිලා මිනිස්කමේදී. එහෙනම් හිතින් මේ මට්ටම තමයි ඔබට යුරුම. අපි ඒකට කියන්නේ පවෙන් පරලෝ යාම. නම්වර මංපිත් කාමදුගතිය. ඔහුට අදාළ පාප කර්ම රැස් නොකලේ නම් පාප ගාමිත්වය හම් වෙනවද? අනේකයි ඔහු හදාගත්තා. ඔහු සසර දුගතගාමී වෙන්න හදාගත්තා. තව කෙනෙක් පෘථග්ජන භාවයෙන් එහාට යන්නේ නැහැ. පෘථග්ජන භාවය තුළ මේ චිත්තාභ්‍යන්තරයේ යහපත් පැත්තට හදා ගන්නවා. මේ පෘථග්ජන පුද්ගලයා තුළ යහපත් දෙපැත්තම තියෙනවා ප්‍රතිශතයක් වශයෙන් 100ට අඩු වැඩි වශයෙන්. අයහපත් පුද්ගලයා 100% වැරදි පැත්ත වැඩි නිසා එහෙම කියන්නේ. ඔහුගේ ළඟත් හොඳ ඒවා 1 2 10ක්වත් ඇති. පුද්ගලයා යහපත් වුණත් පෘථග්ජන නම් ඒ පුද්ගලයා තුලත් දුර්ගුණ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කරපු කෙනෙක් නොවන නිසා ඔහුටත් තිබෙනවා. නමුත් අනුපාතයක් වශයෙන් ඉස්තර වෙන එක අන්තිම මොහොතේ අදාළ හේතුන්ගේ ඵලය. දුටුගැමුණු රජතුමාට එක විදිහක්, ධර්මාශෝක රජතුමාට තව විදිහක්, නිවසක ඉඳලා මේ යන කෙනෙකුට තවත් විදිහක්, ස්වාමීන් වහන්සේට තවත් විදිහක් වශයෙන් මේවට අදාළ කතා තියෙනවා. සාමාන්‍ය සමාජයට අදාළ වෙන්නේ මේ නම්වර දෙකකින් පවෙන් සහ පිනෙන් පරලෝ යාම විතරයි. ඊට එහාට සිත සංසුන් කරන ආධ්‍යාත්මික ගවේෂණයකට ගියොත් ඔහුට තවත් නම්වරක් තියෙනවා. ඒකත් අර පින හිතට ආවා, පව හිතට ආවා වගේ හිතට අදාපු අප එකක් සායකට කියන්නේ ආනිජ්ජාවි සංකාරේවත් ධාන කුසලය. ඒකත් හේතුව. විපාකය නැත්නම් ඵලය මිනිසුන් අතරට නෙවෙයි, දෙවියන් අතරටත් නෙවෙයි, බ්‍රහ්මයින් අතරට, රූපී අරූපී වම්බතලවලට. අර පිනේ ප්‍රභේදය තමයි මිනිසුන් අතරට හෝ දෙවියන් අතරට. මේකේ මම දකින දෙයක් තිබෙනවා. මෙන්න මෙහෙම. ගමක් ගන්නකෝ. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඉන්නවා. එහි ප්‍රධාන දායක පිරිස ඉන්නවා. සිල් සමිතිය මෙහෙවන අය ඉන්නවා. දායක සභාව මෙහෙවන අය ඉන්නවා. සමාජ සේවා කටයුතු මෙහෙවන අය ඉන්නවා. දාන ආදී කටයුතු ගේන අය ඉන්නවා. එහෙම ගේන්නේ නැති අය ඉන්නවා.
සුරාව සූදුව හදලා පෙරන අය විකුණන අය ඉන්නවා. ගංජා විකුණන අය ඉන්නවා. ගස් ටික හොරෙන් කපලා විකුණන අය ඉන්නවා. හරක් හොරොත් ඉන්නවා. තවත් මේ කීසානෝකි. දැන් මේ සේරම මිය ගියාම මතක වස්ත්‍ර පූජා කරලා පින් මදස්ථානයක උත්පත්ති ලබා ඇත්නම් පින් අතමිදේවා කියලා හැමෝටම මතක වස්ත්‍ර පූජා කරනවා. දුකින් අත මුදවා ගන්න හදනවා. චරිත විවිධ වෙනකොට අර වැඩේ කොහොමද එකක් වෙන්නේ? එක්කෝ ඒක සාධාරණ වෙන්න පුළුවන් හරක් හොරාට. ඒ මිනිස්සයා හරක් හොරකම් කරමින් අක්මත්මන් පරිමින් ඉඳලා නිසා පවෙන් පරලෝකේ නිසා දුක් තැනක ඇති ගොඩ එන්න. විහාරස්ථානයේ දිනු කරන ධර්ම දේශනා ක්‍රමයට ස්වාමින් වහන්සේටත් එතෙන්ද යන්න වෙන්නේ. එතකොට සාකපු සිල් වල වැඩක් තියනවද? වර්තමානයේ කරනව නේද? එහෙම හැමෝටමත් දෙනව නේද මතක වස්ත්‍රය පාංශකෝලේ? සිරිතක් වශයෙන් නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. සමුගන්න උත්සවයක් නිසා සිරිතක් වශයෙන්. නමුත් ඇත්තටම මේකෙන් අදාළ පින් ගන්න තැනකට මේ සේරම යනවා නම් එහෙනම් ඉතින් අර ගත කරපු ජීවිතේ හොඳ එකේ නරකයේ වැඩක් නැහැනේ. එහෙම නැත්නම් ඒ පාපයේ සිට පින දක්වා කොතරම් ඉහළට හිටියත් ජීවිත අවසාන මොහොතට පාපෙන් පරලෝ යන්නේ තියෙන ඉරණම නිදහස් වෙලා නැහැ කියන එක නේද එකෙන් පෙන්වන්නේ. ඒකත් මම දකින දෙයක්. යහපත් වශයෙන් කොතරම් ශික්ෂාවද සංග්‍රහයේ පිහිටියත් පෘථග්ජන භාවය තුළ අපාගත වෙන්න තියෙන දොරටුව වැහිලා නැහැනේ. ඉස්සර වුණොත් සමුගන්නා මොහොතේ පුණ්‍යාභි සංකාරය එනම් පින් දෙන්න ඕන තැනකට යන එකක් නැහැ. නමුත් සුවාසු දහසක් වෙහෙර විහාර කළා වූ ධර්මාශෝක රජතුමාටත් ඉස්සර වුණයි කියන්නේ වෙහෙර විහාර කරපු එක නෙමෙයි, අශෝක ස්තම්භ හදපු එක නෙමෙයි, පවන් ගහනකොට තරහ වෙදින් උපදනා වූ ව්‍යාපාද විතර්කය. එනිසා පෘථග්ජන මට්ටමින් හොඳ වුණා කියලා අවසන් මොහොතට එනකොට සිදුවෙන්නා වූ තර්ජන ගර්ජන අහිමිවීම වේදනා නිසා ඒ එකක් කෙරෙහිවත් ත්‍රිවිධ විතර්ක උපදවා ගන්න නැතුව සංසුන්ව ඉන්න පුළුවන් කියලා අපි දකින්නේ නැහැ. පහුගිය දවස්වල තිබුණේ ඇන්ටිජන් එහෙම කියලා පරීක්ෂණ මරන්න කරන දෙයක් නෙවෙයිනේ. යහපත සඳහා කරන සෞඛ්‍ය පරීක්ෂණ. නමුත් ඒක දරා ගන්න බැරුව පරීක්ෂණය කරන්න කියන අතටත් ගහලා පෙරලගෙන ගිය අයගේ චරිතත් ලංකාවේ තිබුණේ. එයාගේ යහපතට කරන වැඩේවත් දරා ගන්න ශක්තියක් නැතුව තව ඊට එහා අයහපතක් කරදරයක් වෙනකොට කොහොම වෙනවද? මේ නිසා මේ පෘථග්ජන භාවය තුළ මේ පින හොඳ එකක් ඒකෙන්ම පරලොවයයි කියන එක සීරසයක් විශ්වාස නැහැ. ඒක තමයි මේ පෙන්වන්නේ. සමුගන්නාදා පවේ මං පෙත, පිනේ මං පෙත, ධානයේ මං පෙත ඔස්සේ පවෙන් පරලෝ යාම සතර අපායන් එකකට, පිනෙන් පරලෝ යාම කාම සප්තකාම ස්වර්ගයෙන් එකකට, ධානයෙන් පරලෝ යාම රූපී අරූපී බඹල දෙකෙන් එකකට. ඒ බුදුබණ දැනගත්ත නිසාද, දන්නේ නැති නිසාද? යම් පුද්ගලයෙක් මේ තැනකට යනවා නම් කයින් යන්නේ නැහැ. අபிසංකාරය අනුව. කොතරම් එහෙනම් ආගමිකයි කියලා බාහිරට කතා කළත් බුදුබණ දන්නේ නැති නිසා තමයි මේ තුන් ඉරණමෙන් තුනම එකට ඉරමක් හදාගෙන යන්නේ. Taman ගත කරන ජීවිතය අනුව ඉරණම හැදෙනවා. ඊළඟ පදේ මේක විස්තර කරනවා. එකක් කම්සුව, එකක් දුක, අනික දැහැන්සුව. එම තුන් පැත්තක් නැත්තෙත් නැහැ. නමුත් ඒකට කියන නම භව ගමනය. භව ගමනයක් සිදු වෙන්නේ. භවයේ ගමන් කිරීමෙන් සිදුවන්නේ. අනේ එතනදී තමයි අපිට ඒකට එකතු වෙන්න බැරි. ඒක බුදුබණ වෙන්නේ නැහැ කියලා අපිට දකින්නේ. ඇයි? සතතාගතෝ භව නිරෝධය ධම්මං දේශේති. තාගතයන් වහන්සේ භව නිරෝධය පිණිස දේශනා කරපු ධර්මයක් තියෙනවා. කො අපට ඒක අහුවෙලා නැහැ නේ මේ අபிසංකාර තුනේම.
අපි ආරෝහණ ක්‍රමයට ගමුකෝ පුංචි තැන ඉඳලා ලොකු තැනට. මේ සත්ත්ව කොට්ටාසයන්ට උන්ගේ වැඩිහිටියා විසින් දුර්වලයා කාදමන උත්පත්තියක් ලෝකෙ තියෙන්නේ. පූසා විසින් මීයා, කොටියා විසින් මේ මුවා ආදී වශයෙන්. එතකොට ඒ බඳු තැන්වල ඉවත් වෙන අය වතුර බීවට කෑවට නිදාන හිටියට මම දැකලා තියෙන සමහර විට ඔය කැලේ නිවායින මොයක් සම්බන්ධ දේවල් නිදාන තමයි ඉන්නේ. නමුත් පොදුම අවධානයකින් ඉන්නේ S2 ඇරලා කන් දෙක හරවලා දුවන්න. අනුතර කොතනද කියන්න බෑ. එතනින් එහා පැත්තට ඕපපාතික ප්‍රතිසන්දිලාභයන්ගේ දුක අවට පෙනෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන් තැනක් තිබෙනවා. ධම්මපදයේ තියෙන කතාවලට අදාළ කතාන්තර ටික සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයේ තියෙනවා. මොගලන් හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ වැනි අය ගිජ්ජකොට පර්වතයෙන් බහිනකොට පොළොව යට නෙවෙයි දැකලා තියෙන්නේ. තමන්ගේ 이르දියට දැකලා තියෙනවා. තැන කියන්නේ අහස හිටියද කොහෙද කියලා. අජගර සට්ටිකුට ආදී කොට ඇති විවිධ പ്രേත වස්තු වල සඳහන් වෙලා තිබෙනවා. වුන් ඇඟේ මුල සිට අගට දැවෙන ගිනිදළු වලින්, දැවෙන පණුවන්ගෙන්, කක්කි කොටන සතුන්ගෙන්, දැවෙන තුවාල වලින් පෙළමින් දුකින් පීඩිතව කෑ ගහනවා. අර මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයාට හිතට එන දේවල් ගේ ඇතුලේ පේනවා. අනිත් අයට පේන්නේ නැහැ වගේ තමයි ඒක. අපි කොච්චර කිව්වත් එයාට ඒක පේනවා, අපිට පේන්නේ නැහැ. එයාට පෙනෙන අපට නොපෙනෙන දේ නම් එයාගේ සිතට පහළ වෙන දෙයක් කරනවා අපේ එකක් නෙවෙයි නේද? අන්න ඒ වගේ ඉදු ඇසට එබඳු ඕපපාතික ප්‍රතිසන්දිලාභීන් අවුරුදු 100,000 නැවත නැවත මැරෙමින් උපදින විදින ආකාරය පැහැදිලි කරනවා. එතෙන්ද ගියාම එක විඳින්න ඇරුණාම කලව ගන්න කෙනෙක් නැහැ, ගලවෙන්න තේරෙන්නෙත් නැහැ. අන්න විඳලම ගෙවන්න වෙනවා. ඔවුන්ට හැඟීම් ප්‍රකාශ කළ හැකි වුණාට පින්පව් දෙකක් නැහැ. පවෙන් ඉවත් වෙන්න යහපත් දේ කරන්න කියන අවබෝධයක් නැහැ. එනිසා බුදු සමයේ පෙන්වන්නේ මිනිසා විසින් කරන ලද පාප කර්මයන් මත ඇතාවගාව යසුනක ආශ්‍රය නැත්තම් මේ උපපාතික ප්‍රතිසන්දි ඔහුට හමු වෙනවා විපාකයක් වශයෙන් කියලා. වෙනස් කරගත්තු සංකල්පය තමයි ඒවා පොළොවට තියෙනවා, අපි එතෙන්ට යනවා කියන එක නෙමෙයි. යමෙක් හදාගත්තොත් ඔහුට පමණක් ඒක හම්බ වෙනවා. ඒ ඔහුට පමණක් කියන එකේ තේරුම වර්තමානයේ අපට රාත්‍රියේ සැඟවී සිටින්නා වූ බකමුණෙක් හෝ බස් එකක් දවල් ඇවිදින්න ගියොත් එහෙම කාක්කෝ ටික පිටිපස්සෙන් ගින් කොටනවා. අදාළ නැති නිසා. ඒ කාක්කෝ තව කෙනෙකු ගාවටත් ගිය හැකි. කෑමකට අඬ ගැහුවොත් එතෙන් ඔක්කොම එනවා. හැමෝටම පේන කාක්කෝනේ. නමුත් අර අජගර പ്രേත වස්තු වල තිබෙනා වූ ඔවුන්ගේ මස් කඩා කන සත්තු බාහිර ලෝකයයි නෙවෙයි. ඔවුන්ට දුක් දෙන්න ඔවුන්ගේ සිතේම පහළ වෙන කාරණා. මේක තමයි විශේෂයෙන් තේරුම් ගන්න ඕන. හදා ගන්නව ඇරුණාම තියනවා නෙවෙයි. හදාගත්තොත් ගෙවලම ඉඳිනව ඇරුණාම එතන ආය වෙන ක්‍රමයක්වත් නැහැ. පාපය. ඒකට අපි කියන්නේ දුක. ඊට වඩා හොඳ එක කම්සුව මිනිසුන් අතර සහ දෙවියන් අතර සීමා කර තිබෙනවා තවත් කර්මයක විපාකයක්. අරක කන්න කර්මයේ විපාකය.
අපුඤ්ඤාභි සංකාරය කන්න කර්මනේ අපුඤ්ඤාභි සංකාර විපාකේ. දැන් පුඤ්ඤාභි සංකාර විපාකේ. ත්‍රිපිටකයේ සඳහන් ආකාරයට නම් ආකාර 3යි. මිනිසා අතර දුර්භාග්‍ය සම්පන්න බව, මිනිසා අතර සෞභාග්‍ය සම්පන්න බව, දෙවියන් අතර 6 ආකාරයක අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්පන්න බව. ඒකට තමයි මෙතන ලෞකික සැප කියන වචනේ පාවිච්චි කරන්නේ. අර දැහන්සුවත් ලෞකික තමයි. නමුත් අර දුකට සාපේක්ෂව මේකේ වේදිතේ තුළ සුවයක් තියෙනවා. මිනිසා ලුහු බඳින්නේ මේක පිටිපස්සේ. මේක තමයි මිනිසාට නිවන කියලා හිතන්නේ. නැවත නැවතත් මේක ලබන්නට නැත්නම් කැම්බින් බඳුන් පැලඳු යාන වාහන තිබෙනවා නම් මේක තමයි ලෝකේ ලබන්න තිබෙන නිවන. ඕන් හිතන්නේ. එතකොට ඒ කුමක් නිසාද? පුණ්‍ය අபிසංකාරය අනාගතය. පුණ්‍ය අபிසංකාරය විද්‍යා විමුක්තිද අවිද්‍යාපත්‍ය සංඛාරාද? ත්‍රිපිටකගත සූත්‍ර වලට අනුව අවිද්‍යාගතවම් බික්කේ පුරුෂ පුද්ගලෝ. අපුඤ්ඤාභිසංකාරය අවිද්‍යාපත්‍යගතෝ යම් වගේ පුඤ්ඤාභිසංකාරයත් අවිද්‍යාගතෝ යම්. නිසා යමකින් සසර හැදන්න හදන්නේද ඒ භවගාමිත්වය විද්‍යාවක් නිසා නෙවෙයි අවිද්‍යාවක් නිසා බව ලෝකයා තාම තේරුම් ගන්න නැහැ, පිළිගන්නේ නැහැ. ඔවුන්ට අවිද්‍යා සංකාරයේ පාපය විතරයි. ඔවුන්ගේ දක්මේ මදිකම, දුරදර්ශී නැතිකම. නමුත් ඒක අදාළත වෙනත් බුදුවරු හදාළ සදහම් පිළිබඳව වටහා ගැනීමක් හෝ මතුවීමක් නැති කාලේ අනුගමනය කළ යුතු දුර්වල විකල්පයක්. 100ක් හොඳ එකක් නෙවෙයි. නැත්නම් ඒ දේවල් තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රඥාව සහ කල්යාණ මිත්‍ර සේවන සම්පatti නැති අයට භවගමන දුගතිගාමීමෙන් වළක්වන්නට විකල්පයක්. එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕන. අනිත් එකත් මේවා මෙහිදී රැස් කළා වගේ මෙහිදීම හදාගන්න එකක්. මේ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මිනිසාට ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන් උපදින කරදරය දැනෙනවා. මිනිසාට කාමයන් විඳින්න ගියාපා ඒ මොහොතේ සතුටක් තියලා පස්සේ නැති වෙනවා කියනවත් දැනෙනවා. මිනිසාට ධානා සෝය පිළිබඳ අවබෝධයක් නැහැ. සංසුන් සමාධිය සෝය පිළිබඳව ඒක ලබලා නැහැ. මේක ලැබුවහම ලොකු දෙයක් කියලා හිතනවා. ඒ විතරක් මේක සදාකාලික දෙයක් කියලා හිතනවා. ඒක සෝවාන් ඵලය කියලා හිතනවා. ඒක රහත් වෙලා කියලා හිතනවා. අන්න ඒවයි අතහැරගත යුතු දුර්වලකම්. ඔබ නාට්‍යයක් තුළ දෙස විනාඩි 15ක් බලන් හිටියොත් එක ඒ වෙන යොමු කළ සිතකින් ඔබට ඒ සිතම දිගටම විනාඩි 15ක් තිබුණා අය දැනෙනවා. නමුත් අඩිකෝදුව අඟල් වලට බෙදුවා වගේ දසම වලට බෙදුවා වගේ මේක පුංචි පුංචි ෂණ වලට බෙදුවාම ෂණයක් පාසා නැසෙනවා. ඒකම නැවත ඔබ දෙන නිසා තියෙන එකක් වශයෙන් පේනවා. ඔය විනාඩි 15ක්ම සිත තිබුණා කියලා ඔබ හිතන්නේ. නෑ, නැසුණා. නමුත් ඒකම නැවත ඔබ දෙන නිසා වෙන එකකට සාපේක්ෂව වෙනසක් දැනුන්නේ නැහැ. මෙන්න මේ වගේ වන්දනා කිරීම තුළ හරි පිරිත් කීම තුළ හරි තව මොනවා හරි අරමුණක් වැඩිම තුළ හරි අරමුණු වෙන්නේ නැති තැනක් ඔබට හදා ගන්න පුළුවන්. වෙනත් අරමුණු වෙන්නේ නැති එක අරමුණට එනවා. වෙනත් අරමුණු වෙන්නේ නැති එක අරමුණට එනවා. මතක තියාගන්නවම කියන වචනේ. දැන් මේක නැවත නැවත නැසෙනවා, ඒකම නැවත උපදිනවා. මේක ඉන්න පුළුවන් කාලේ අනිත් අයින්ට නොදී පළල් කරන්න පුළුවනේ. ඔය අද යම් අය කරන කියන භාවනා කරන්න ගිහිල්ලා ඔය සංසුන් සමාගන්දී හදාගත්ත අය සමාධිය වුණ තරම් ඉන්න පුළුවනේ. සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි
එහෙම කියලා හිතන අය. බාහිර දාරුචීරයට කියපු දෙම තමයි කියන්න දෙන්නේ. සෝවාන් මගට රහත් මගට තියා පැත්ත පලාතරවත් ඇවිදින්නේ නැහැ කියන එක. මොකද ඕවා අපි හොයන් තියන්නේ අද ඊයේ නෙමෙයි. 1980 විතර කාලේ. ඒ සමාධිය සෝවාන් ඵලය කියලා හිතාන නැත්නම් නිවන කියලා හිතාගෙන ඒක ඉන්න අපි මහන්සි වෙලා තිනවා අවුරුදු 7ක් 8ක් 10ක් තිස්සේ. මහන්සි වෙන තරමට ප්‍රතිඵල තියෙනවා. මහන්සි නොවනකොට ඒක කෙලෙස් ඇවිදින් යටපත් කරලා විනාශ කරලා දානවා. අලෞකික සමාධිල ස්වභාවය පිරිහෙන කියන්නේ අන්න ඒකයි. ඒවා උපදවා ගන්න පුළුවනි අනිත්ව යට කරලා ඈත් කරලා. යට කර ඈත් කළ දේවල් එන වෙලාවට ඒක නැහැ. යට කර ඈත් කළ වෙනුවට එන්න හේතු නැති කළොත් එහෙම හේතු නැති විට මේ තියෙන සොය නැති කරන්න බෑ. උපදවා ගන්න එක ආයතනයක්, ඒ වගේම කෙලෙස් නැතුවම තියෙන එක ආයතනයක් වෙන්නේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයා එබඳු සමාධියකට හෝ ඥානයකට ලෝකෝත්තර දෙයක් කියලා රැවටෙනවා. එයත් ලෞකික. මොකද්ද මේකේ අන්තිම පදේ? භව ගමනයෙන් සිදුවන්නේ පවෙන් පිනෙන් ධානයෙන් භව ගමනය බුදුදහම හැම නොවීමේ ප්‍රතිඵලයයි කියලා කවද්ද ඉගෙන ගන්නේ? ලබාගත් ජීවිතේ භවගාමී වෙන්න සිද්ධ වුණේ භව නිරෝධගාමීත්වය හම්බ නොවුන නිසා, භව නිරෝධගාමීත්වයට අදාළ බුදුදහම හැම නොවීම නිසායි මේක උනේ කියලා කවද්ද පිළිගන්නේ? කවුද භවගාමීත්වයට බෞද්ධකම කියලා කියන්නේ? ඔබ කීවට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනානුව ඒක පිළිගන්න බෑ. ඒක කර්ම විපාක සංසාර ගමන ඇතුළත සිදුවෙන්නා වූ එකට එකක් සාපේක්ෂව ගත් කල එකට වඩා එකක් හොඳ නැත්තම් නරක ගාමිත්‍යයක් ගමනක් විතරයි. එහෙනම් ඔබට ඔබේ දැනුමට අනුව පව තෝරා ගන්න පුළුවන්, පින තෝරා ගන්න පුළුවන්, භාවනාව තුළින් ධානය තෝරා ගන්න පුළුවන්. ඒක ආගමික කියලා ඒකට අදාළ ඇඳුම ඇඳගෙන ඉන්නත් පුළුවන්. සංසුන් සමාධියක සුවඳින්නත් පුළුවන්. නමුත් ඔබ අபிසංකාර තුළ හිටියරුනහම ඔබ සංකාර රැස් කරන්නෙක් කරුණාම බුදු සමය සඳහන් සංකාර නිරෝධයට ඇවිදින් නැති බැවින් ඔබට බුදුදහම හම්බ වෙලා නැහැ. බෞද්ධ නම බෞද්ධකම බෞද්ධ ප්‍රතිපදාව වශයෙන් ඔක්කොම තියෙන්නේ ඇති. නමුත් ජීවිත අවසානයෙන් පරලෝ යන දවසේ සංකාරංච නිරෝධේන නති දුක්ඛස සම්භව නම් වූ බුද්ධ වචනේ ඔබට හමු වී නැති බව තේරේවි. මේක තමයි මේ විස්තර කළේ අපි. ඒක ඊට එහා පැත්තට තව තැනක තවත් මෙබඳු ප්‍රබන්ධයක් මගින් තව වෙන පැත්තකින් සහ ඒ වගේම බුදුරෙක් ලෝට පහළ වෙලා දේශන ආකාරයෙන් වෙනත් පද කීපයක් මගින් දැනගන්න ලැබේවි. දැන් මේ ජීවන සටන තුල අර මට මතකයි ළමා කාලේ සමාජයේ අපි ඔක්කොම සමානයි කියලා චිත්‍රපටයක් ආවා. ඒ වගේ බැලුවම පුණ්‍යාවි සංකාරයට වඩා පුණ්‍යාවි සංකාරය උසස්, පුණ්‍යාවි සංකාරයට වඩා අනිජ්ජාවි සංකාරය උසස් සමානයි. මේක වෙනස්. උසස්. නමුත් සංසාරයේ හැමෙදී භවගාමී. භවගාමී ප්‍රතිපදාවක් දේශනා කරන්න බුදුරු පහළ වුණයි කියලා ත්‍රිපිටකය තුළ මට නම් මම දැකලා නැහැ. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. ඔය භවගාමීත්වයේ මොහොත භව නිරෝධගාමීත්වයට පත් වෙන ආකාරය මට අලුතෙන් ඉගෙන ගන්න වෙනව නේද? සමහර විට ඒ කොටස විතරක් විය නොහැකිද ඔය පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියලා කතා කරන්නේ. මේ ධර්ම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ කියලා. එනකොට මා මේ පද කීපය තුළ පවතිනා වූ සංසාරගත මන්දනීය ස්වභාවය, මායාවේ ස්වභාවය, භවගාමිත්‍ය ස්වභාවය
ඒම සැප කියලා ඒම නිවන කියලා හතා ගන්න මුලාව පැහැදිලි කළා. ඒක විශේෂයෙන් ක්‍රම භාවනාවලට ජීවිතයේ දවසක් වෙන් කරගෙන දින ගණනක් වෙන් කරගෙන ක්‍රම අනුගමනය කරන භාවනාවලට ගියා විශේෂයෙන් ඉගෙන ගන්න වෙනවා. අරමුණු වෙන්නේ නැතුව සංසුන් ඉන්න පුළුවන් ස්වභාවය අහුනහම ඒක පොඩු ඒකට කියන දේ ආස්වාදයක් සතුටක් නැත්නම් ඔබේ වාසයන් ත්‍රිල් එකක් දැනෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ උත්සාහ කරන්නේ එහෙම ඉන්න. එහෙම අනික් එන්න තියෙන හේතු නැති කරන්න නෙමෙයි. එහෙම ඉන්න බලෙන් මහන්සි වෙන්නේ. මේ මාර්ගය තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර තිබුණ මාර්ගය වශයෙන් අත්කලමතාන යෝගී කියන වචනින් පැහැදිලි කරලා තියෙන්නේ. අදටත් අදාළ බව නිරෝධගාමී ප්‍රතිපදාව තේරුම් අරගෙන ආර්ය මාර්ගයේ නොයන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නොයන අප්‍රමාද විහරණයේ නොයදෙන අය සුදු ඇඳන් හිටියත් සිවුරු ඇඳගෙන හිටියත් කැලේ හිටියත් තව කොහේ හිටියත් නමින් බෞද්ධ වුණාට ඇතුළතින් අත්කලමතාන යෝගින් බව ඔවුනොවුන් තේරුම් ගනිත්වා කියලායි කියන්න තියෙන්නේ. ඕනනම් සාක්කියකුත් ඉදිරිපත් කරන්නම්. ඔය පව්පින් දෙකට එහා ගිය සංසුන් සෝය සම්බන්ධයෙන් ගත් කල ඒ සංසුන් සෝයේ දෙකේ සංසුන් භවයේ තියෙන දෙකේම ක්ලේශයන් නැති බවක් තියෙනවා. ඒ නිසා ධානං විරාගෝ කියන පදේ තියෙනවා. අන්න ඔබ මෙයට එහා ගියේ නැති නිසා මේක සෝවාන් ඵලයේ කියලා රැවටෙන්නෙත් අර සංසුන් භවමයි. හැබැයි ඊළඟ පදේ ඔබට අහන්න හම්බ වෙනවා නම් තානි ද්වේදානි කියලා. ඒවා දෙකක්. ඒ දෙකේ වෙනස මොකද්ද? සංසුන් භාවයේ වෙනසක් නැහැ. එකක් කෙලස් යටපත් කිරීමෙන් උපදවාගත් ආයතනයක්. අනිත් එක කෙලස් නැති නිසා පවතිනා වූ සමාහිත සෝයක්. සංසිඳීමෙන් ලත් සෝයක්. දෙකේම සංසුන් භාවයේ සමානකමක් තිබුණාට එකක් එක පැත්තක් අනික තව පැත්තක්. ධර්මයේ තොරණගත් ඔබට අහුවෙන්නේ අර අනිත් එක. ද්වේදානි වලින් බොජ්ජංග විප්පයුක්තානි. බොජ්ජංග රහිත. කෙලෙස් යටපත් කරගෙන ලබා ගත්තා වූ එක. ධර්මයේ තේරුම් අරන් යනකොට ආර්ය මාර්ගයේ බොජ්ජංග සම්පයුක්තානි. කාමාංග ඉවත් කිරීමෙන් බොජ්ජංග වැඩෙනකොට ලැබෙනා වූ සංසුන් බව. ඊළඟ පෙදේ පෙන්නනවා. බොජ්ජංග විප්පයුක්ත නම් බොජ්ජංග විප්පයුක්තානි බාහිරකානි. පන්තලේ හිටියත් ධර්මශාලාවේ හිටියත් කැලේ හිටියත් සිවුරු පුරන් හිටියත් සුදු ඇඳුම ඇඳගෙන හිටියත් කොණ්ඩේ වවලා රැවුල වවලා හිටියත් කපලා හිටියත් බාහිරකානි සසුනෙන් පරිබාහිරයි. සසුන කියන්නේ ගොඩනැගිලි නෙමෙයි බුදුන් වහන්සේ ඉගැන්වීමට. බුදුන් වහන්සේ ඉගැන්වීම වලින් නෙමෙයි ඔබ මේ ඇවිදින් ඉන්නේ. එදා පෘථග්ජන පුද්ගලයා හතු සංසුන් බව සමාධිය එකක්. එහි විතක්ක ਵਿਚාර පිත්සුක ඒකකා සහිත ධාන ස්වභාවය එකක්. ඒ ධාන ස්වභාවයේ ධාන පහක් තියෙන එකයි. නමුත් බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි. බොජ්ජංග සහිත සංසුන් බව ආර්ය පුද්ගලයවත් සෝවාන් වලින් එහා පැත්තට තියෙන එකක්. ඒක සංසිඳුන සමාධිය, ලෝකෝත්තර සමාධිය. අන්න වෙනස. ආර්ය පුද්ගලානි. ඒක සසුන තුළ බුදුන් වහන්සේගේ අනුශාසනාව තුළ. අන්න බුදු සසුන කියලා කොට නැගලි ටික අරගෙන ඒක තුළ හිටියට හරියන්නේ නැහැ. ඔබ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම න්‍යාමයක් භාවිතා නොකර ගියොත් පිටින් සසුන ඇතුලෙන් සසුනින් පරිබාහිරයි. බාහිරකානි. කලක් තිස්සේ කියනවා. කී දිනෙක ඇහුවද? කී දිනෙක තේරුම් ගත්තද?
කිදෙනෙක් වරදින් මිදුණාද කියන එක තමන් දැනගන්න ඕන. ඒ නිසා සසුන යනු කිස් ටික නැතුව ඉන්නෙක හෝ සිවුර පරවන් ඉන්නෙක හෝ පාත්‍රය වළඳනෙක හෝ සුදු ඇඳගෙන ඉන්නෙක හෝ පොයට සිල් ගන්නෙක හෝ කියලා හිතන්න එපා. භව නිරෝධගාමී මාර්ගය. අන්න ඒ මේ අපි කතා කරව කවියෙන් සඳහන් කරපු කාරණාවල නේද අපි ඉන්නේ කියලා තේරුම් ගත්තාම උන්වහන්සේ ඊළඟ විකල්ප ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒ මේ ජීවිතය තුළම අනුගමනය කරන්න ඕන වෙනත් ප්‍රතිපදාවක්. එබැවින් අපි ආයත් මතක් කරමු. පද්‍ය ස්වභාවයෙන් ගන්න නැතුව ගද්‍ය ස්වභාවයෙන් රැසන අයුරින් නම්වර 3කින් අபிසංකාරය රැස්වන්නේ ඔබට අදාළයි. ඒ නිසා ලෞකික සැප ඇත, තවකික දුක ඇත. ඒ දෙක ඔහු සකසා ගන්න දෙයක්. අම්මා තාත්තා ලබා දෙන්නේ නැහැ. සමුගන්නා දවසට පුණ්‍යාභි අපුණ්‍යාභි අනිත්‍යාභි සංකාර තුنين එකකින් පරලෝ යන්න වෙනවා. ඒ අනු ඒකේ කම්සුවක් තියෙන්න පුළුවන්, දුක තියෙන්නත් පුළුවන්, දැහන්සුව තියෙන්න පුළුවන්. නමුත් භව ගමනයෙන් හිමිවන්නේ අන්න ඒක ඉගෙන ගන්න. භව ගමන සඳහා පාරවල් 3ක් කරුණම ඒකක්වත් භව නිරෝධගාමී නොවන බව තේරුම් ගන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඊළඟ ධර්ම දේශනාවේ තවත් කවියකින් හමුවනතුරු සමුගන්න අදහසින් ධර්ම දේශනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ මේ උතුම් ධර්ම දේශනාවට ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දේශනය සදහයි දායකත්වයේ දරනු ලබන්නේ මාළඹේ වැවපාර පදිංචි වෛද්‍ය ජයාදරී රණතුංග මහත්මිය සමග වෛද්‍ය ගාමිණී ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ සැම අරමුණු අතර ජයදරී රණතුංග මහත්මියගේ 60 වන ජන්මදිනය සැමරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා කුසල් ශක්තියෙන් වෛද්‍ය ජයදරී රණතුංග මහත්මියටත් වෛද්‍ය ගාමිණී ගුණවර්ධන මහතාටත් නිදුක් නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ ඉතින් සුබ උපන්දිනයක් වේවා. සිත සංසුන් වෙන තරමට නිදුක් බව නිරෝගී බව දීර්ඝායු සම්පත්තිය උදා වෙනවා. එහෙමයි උපන්දිනේ සුබ වෙන්නේ. සුබ වෙන ආකාරය වෙනත් ධර්ම දේශනාවක තිබෙනවා. අහලා නැත්නම් ඉදිරි දවසකවත් අහගන්න බලමු. මේකේ දෙමව්පියන් ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කුසලයේ අනුමෝදන් වී උතුම් වූ නිවන් සුව සාක්ෂාත් වේවා. අන්න එතන තමයි වචනේ හදන්න තියෙන්නේ. මේකේ දෙමව්පියන් ඥාතීන් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න පින් කැමති අය පින් අනුමෝදන් වෙලා ජීවිතය සුවපත් කරගනිත්වා. මතු මිනිසත් බව ලබා භව නිරෝධගාමීත්වය තේරුම් අරගෙන නිර්වාණ සුවය හමු වෙනවා වරුණා. අපි දෙන පිනෙන් නිවන් ලබන්න පුළුවන් නම් බුදුමනක් ඕන නැහැ. මිය ගියාම ඔක්කොටම පින් දෙන එකයි තියෙන්නේ. සුවීවත් සිටින නෑදෑ හිත මිතුරන් සියලු දෙනාටද නිදුක් නිරෝගී සුවය සහ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම පුණ්‍ය ධර්මයේ හේතු වාසනාව වේවා. මෙම ධර්ම ශ්‍රවණයේ හේතු වාසනාව වේවා. මොකද භව ගමන පිළිබඳව තේරුම් ගත්තාමනේ භව ගමනට අදාළ කාරණා වලින් භව නිරෝධගාමීත්වය සිදු වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ. එතකොට භව නිරෝධගාමීත්වයට පාර හොයන්න වෙනවා. ධර්ම දේශනාව සඳහා මූලිකදායකත්වය දරා ධර්ම දානයේදී ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසය අවබෝධයෙන් සිටපන්ට. උපන්දින සමරන එතුමියට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව මහත්මාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. ධර්ම ශ්‍රවණය කළ අනිකුත් සෑම සියලු දෙනාටමත් මේ කරුණාවබෝධය භව ගමන පිළිබඳ සීමාව තේරුම් ගන්නට ලැබීම තුළින් භව ගමනින් පිටපදින මං පෙත වටහා ගන්නට ලැබේවා. පරලෝකීය ඥාති වර්ගය ඔබේ උදව් බලාපොරොත්තු වන්නේ නම් පින වශයෙන් පින් අනුමෝදන් කරන ඒ ජීවිතය සුවපත් කරගෙන එදරින් චුත වෙන දවසකදී මිනිසුන් අතරට පැමිණ කල් නොයවාම ජීවිතේ ත්‍රිවිධ විතර්කයේ බලවත්ෙන් රොදී ප්‍රහාණය කරන මඟ තේරුම් කරගෙන අනුගමනය කිරීමක් තුළින් ඔවුන්ටත් ලෞකික සුව වෙනකොට ලෝකෝත්තර සුවය හිමිකම් කියන්නට
ධර්මදානය ධර්මානිසංසය හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බරෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං